समन्त चक्रवालेषु अन्तरा गच्छन्तु देवता सद्धम्मं मुनिराजन्स सुनन्तु सग्मुक्तदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා යං භික්ඛවේ සත්තාරා කරණීයං ශාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය තං වෝ කතං මයා ඒතානි භික්ඛවේ රුක්ඛ මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි දායත භික්ඛවේ මා පමාදත්ත මා පංචා විප්පතිසාරිනෝ අහුවත්ත අයං වෝ අම්හාකං අනුශාසනීති සදහෙති පින්වතුනි දැන් ඔබ සූදානම් වෙන්නේ උතුම් බුදුබණ පදයක් ශ්‍රවණය කරන්නට මාද බලාපොරොත්තු වෙනවා ඔබට භාවනාව පිළිබඳව දැනගත යුතු මූලික කරුණු කිහිපයක් මේ ධර්ම දේශනාව තුළ පැහැදිලි කර දෙන්නට. සිත දමනය කිරීමේ මඟ සංවර කර ගැනීමේ මඟ බුදුරජාණන් වහන්සේ ඊටා පැහැදිලිව ධර්මයේ තුල අපිට විස්තර කරලා දීලා තිබෙනවා. මා මාතෘකා කොටගත් ඒ පාඨය තුල තිබෙන සරල අදහසක් මේ සමග ඉදිරිපත් කරමින් මේ දේශනාව සිද්ධ කරන්නටයි මා බලාපොරොත්තු වන්නේ. යම් භික්ඛවේ සත්තාරා කරණීයං ශාවකානං ආදී මේ පාඨය තුල සඳහන් වෙනවා මහණෙනි ශාවකයන්ට හිතේසි වූ ශාවකයන්ට අනුකම්පා කරන්නා වූ ශාස්ත්‍රවරයෙකු විසින් ශාවකයන්ට අනුකම්පා පිණිසම යමක් කළ යුතුද නිවන සහ නිවීමේ මඟ දැක්වීම වශයෙන් මා විසින් ඒ තොපට කරන ලද්දේය. මහණෙනි මේ උක්ෂමූලයේ නැත්නම් මේ ශුන්‍යාගාරේ භාවනා කරව නොපමාව අත් නොහැර භාවනා කරව ඒ වගේම ඒ භාවනා ප්‍රමාද කොට පසුතැවීම් ආදී සිදු නොකර භාවනා කිරීම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවයි කියන වග උන්වහන්සේ මේ පාඨය තුල දේශනා කර වදාරනවා. එතකොට යම්කිසි ශාවකයෙකුට ශාවිකාවකට යම්කිසි ශාස්ත්‍රවරයෙක් දේශනා කළ යුතු යමක් තිබෙනවා නම් ඒ දේශනාව තුළ මේ භාවනාව සිද්ධ කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සුදුසු තැනක ඒ භාවනාව ප්‍රමාද කොට සිත දමනය කිරීම ප්‍රමාද කොට දුකට සංతాපයට පත්වන්නට එපයි කියලා දේශනා කරනවා. එතකොට මේ බෞද්ධ භාවනා ක්‍රම පිළිබඳව මේ පාඩයත් එක්කම අපි ගියොත් ප්‍රමාද නොවි මේ භාවනාව සඳහා යොමු වෙන්නට කියලා දේශනා කරන්නේ.
පින්තුනි ඔබ දන්නවා අපිට තිබෙන භාවනා ක්‍රම දෙකක්. එක ක්‍රමයකට අපි හඳුන්වනවා සමත භාවනාව කියලා. එක ක්‍රමයකට අපි හඳුන්වනවා සමත භාවනාව. අනික් ක්‍රමය අපි හඳුන්වනවා විදර්ශනා භාවනාව කියලා. මේ සමත භාවනා ක්‍රම තුලින් හිත සමාධිගත කරගන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් සමත භාවනාවක් තුලින් යම්කිසි කෙනෙක් හිතක් සමාධිගත කරගත්තාම ඒ සමාධිගත කර ගැනීම පින්නතුනේ පවතින්නේ කෙලෙස් තදංග ප්‍රහාණය වශයෙන්. කෙලෙස් තදංග වශයෙන් ප්‍රහාණය කරනවා කියලා කියන්නේ කාමාවචර කුසලයන්ගේ බලයෙන් යම්කිසි කාල සීමාවකට යටත්ව කෙලෙස් යටපත් කරගන්නට පුළුවන්කම තිබෙනවා. සමහර වෙලාවට මොහොතක් දෙකක් වෙන්නට පුළුවන්. ඊටාම සුළු කාලයක් වෙන්නට පුළුවන්. කෙලෙස් යටපත් වෙනවා හැබැයි ඒ කුසල බලයෙන්. ඒක හරියට මොන වගේද කියන එක පිළිබඳව මා ඊළඟ කරුණත් එක්කම සඳහන් කරන්නම්. ඊළඟට මේ සමත භාවනාව තුළින් කෙලෙස් ප්‍රහාණය වීම විස්කම්බන ප්‍රහාණය වශයෙන් හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. මේ විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ පින්නතුනේ යම්කිසි කෙනෙක්ගේ කෙලෙස් ධ්‍යාන බලයෙන් යටපත් වෙනවා නම් ඒකට කියනවා විස්කම්බන ප්‍රහාණය කියලා. එතකොට තදංග ප්‍රහාණය කුසල බලයෙන්, විස්කම්බන ප්‍රහාණය ධ්‍යාන බලයෙන් කෙලෙස් යටපත් වීම. එතකොට මේ ධ්‍යාන බලයෙන් කෙලෙස් යටපත් වීමත් කුසල බලයෙන් කෙලෙස් යටපත් වීමත් කියන මේ කෙලෙස් ප්‍රහාණය කිරීමේ ක්‍රම දෙක හරියට ජලය තුල රබර් බෝලයක් උබාගෙන ඉන්නවා වගේ අතින්. අර දමනය කරපු සිත ඒ දමනය කිරීම ඒ සමාධිගත කිරීම යම් මොහොතකදී බිඳෙන්නට පුළුවන්. හරියට රබර් බෝලයක් වතුරේ ඔබාගෙන ඉඳලා අතෑරියාම ඒ බෝලේ උට එනවා. අන්නේ වගේ මේ සමත සමාධිය තුලින් කෙලෙස් යටපත් කර ගැනීම යම්කිසි මොහොතක ඒක වෙනස් වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඔබ දන්නවා සමහර සමත සමාධිය තුලින් ඇති කරගත් නොඑක් බල ශක්තියින් ඇතිව ජීවත් වෙච්ච මහා උතුමන් ලෝකයේ තුල නොඑක් විටේ ධ්‍යාන ශක්තියින් පිරිහෙච්ච අවස්ථා තිබෙනවා. දැන් අතීතයේ තුල සමහර පිනෙතියන් ධ්‍යාන බලයෙන් ලබාගත් ඒ සමත සමාධි ස්වභාවයන් නිසා අහසින් ගිය අවස්ථා තිබෙනවා. සමහර විටක Tamanගේ සිත තුළ තිබෙන ඒ සමාධිගත ස්වභාවය වෙනස් වීම නිසා අහසින් වැටිච්ච අවස්ථාත් දැක්වෙනවා. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මම එක කතාවක් වෙනස් විදිහක කතාවක් සඳහන් කරන්නම්. දෙවිදත්ත හාමුදුරුවෝ අජාසත් කුමාරයා පහද ගන්නවා. ඒ පහදවා ගන්නේ කොහොමද? අජාසත් කුමාරයාගේ කාමරයට යන්නේ යතුරු හිලෙන්. එතකොට කුඩා සිදුරක් යතුරු හිලේ තිබෙන්නේ. ඒ යතුරු හිලෙන් තමයි අජාසත් කුමාරයා පහදව ගන්නට කාමරයට යන්නේ. ඊළඟට දෙවිදත්ත හාමුදුරුවන්ට යම් යම් ශක්තියින් බලයන් තිබුණ ගින්දර මවන්න. මේ වගේ දේවල් නිසා නොයෙකුත් සමත සමාධි ස්වභාවයන් නිසා අජාසත් කුමාරයා මේ දෙවිදත්ත හාමුදුරුව කෙරෙහි බොහොම පැහැදීමට ලක් වෙනවා. ඉතින් බලන්න ඒ පැහැදීම ලක් කරගන්නට පුළුවන් තරම් සමත සමාධියක් තිබුණත් අවසානයේ දෙවිදත්ත හාමුදුරුව අපාගාමී වෙනවා. ඒක තමයි සමත සමාධියේ තිබෙන ස්වභාවය. ඉතින් අපි මේ සමත සහ විදර්ශනා කියන භාවනා දෙක අරගත්තොත් පින්නතුනි මේ සමත භාවනාව කියලා කියන්නේ ලෞකිකව ලබා ගන්නා වූ සමාධිය. ඔක සඳහන් කරන ධර්මයේ තුල
කාමච්ඡන්දාදී පංචනික ධම්මේ සමතේති සමතෝ කියලා. මේ කාමච්ඡන්දාදී පංච නිවරණයන් යටපත් කරන ස්වභාවයක් තමයි මේ සමත සමාධිය තුළින් තිබෙන්නේ. මේ පංච නිවරණයන් පිළිබඳව සඳහන් කරනකොට ඒවා යම්කිසි ස්වභාවයකින් යටපත් කිරීමක්, බැහැීමක් නැතිනම් අඩු කිරීමක්. නමුත් ඒක නැති වෙලාම යන්නේ නැහැ. එතකොට මේ පංච නිවරණයන් පැහැදිලි කළ දුන්නොත් ඔබට එකක් තමයි කාමච්ඡන්ද. මේ කාම වස්තුන් කෙරෙහි, පංචකාම වස්තුන් කෙරෙහි තිබෙන ආසාව, බැඳීම. ඇසතුලින් දකින රූපයන් පිළිබඳව ඇති කරගන්නා වූ ආසාව. යම්කිසි කෙනෙක් දැකලා, යම්කිසි දෙයක් දැකලා ඒ දේ ලස්සනයි, ඒ දේ සුන්දරයි, ඒ දේ තුලින් අපිට මිදීමක් තිබෙනවා, ඒ දේ තුලින් අපිට සතුටක් ඇති කරගන්නට පුළුවන්, ඒ දේ තුලින් අපි යම්කිසි වින්දනයක් තුල අපිට කටයුතු කරන්නට පුළුවන් ආදී වශයෙන් යම්කිසි වස්තුවක් කෙරෙහි ඇති කරගන්නා වූ ඒ හිතේ බැඳීම, ඇල්ම. මෙන්න මේ බැඳීම, ඇල්ම යම්කිසි කාලයකට සමත භාවනාව තුළින් යටපත් කරගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට ඒ ඇති කරගන්නා වූ ස්වභාවය යම් මොහොතක සිඳී බිඳී යන්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට මේ සමත භාවනාව තුළින් තවත් වෙන එකක් තමයි ව්‍යාපාදය, තරහ ගතිය. නැත්නම් අපි කියන මේකට ක්‍රෝධය, පටිඝය කියලා. එතකොට මෙන්න මේ ක්‍රෝධ ස්වභාවය යම්කිසි කෙනෙකුට මේ සමත භාවනාව තුළින් යටපත් කරගන්නට පුළුවන්. ඒක යම්කිසි කාල සීමාවකට වහලා දාන්නට පුළුවන්. ඒක කොච්චර කාල සීමාවක්ද කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. එතකොට ඒක කියන්න පුළුවන් ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රියයන්ට යොමු වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ස්වභාවයන් තුල එය රඳා පවතින කාලය අපිට කියන්නට පුළුවන්කම තිබෙනවා. ඒ කියන්නට පුළුවන්කම තිබෙනවයි කියලා කියන්නේ ඒ අරමුණු සමග ගැටීමක් ඇතිවෙච්ච ස්නේහකින් ක්‍රෝධ ස්වභාවය ඇති වෙන්නට පුළුවන්. ඒ ගැටීම සුඛසහගත ස්වභාවයක් නම් ඒ තුලින් ක්‍රෝධයක් එන්නේ නැහැ. නමුත් ඒ ගැටීම දුක්ඛදායක ස්වභාවයක් නම් අන්න ඊතර ගැටීමක් ඇති වෙනවා. ඊතර කාලයක් වශයෙන් අපිට කියන්නට පුළුවන් දේ තමයි යම්කිසි අරමුණක් සමග ගැටෙන තුරු ක්‍රෝධ සිතුවිල්ලක් ඇති වෙන ස්වභාවයෙන් ගැටෙන තුරු මෙන්න මේ පංච නිවරණයන් තුල ක්‍රෝධ ස්වභාවය සහ අනිකුත් ඒ පංච නිවරණ යටපත් වෙලා තිබෙන්නට පුළුවන්. ඊළඟට තීන මිද්‍ය. මේ තීන මිද්‍ය කියලා කියන්නේ චිත්ත චෛතසිකයන්ගේ මෙලිකම, අලසකම, සිතුවිලි වල චිත්ත චෛතසිකයන්ගේ ඇතිවන මෙලිකමට අපි කියනවා තීන මිද්‍ය කියලා. එතකොට මේ ස්වභාවයත් ඇති වෙන්නට පුළුවන්. සිතුවිලි උද්‍යාමයෙන් නැහැ. උද්‍යාම ස්වභාවයක් තිබෙනවා නම්, අවදි වෙච්ච ස්වභාවයක් තිබෙනවා නම් සිතුවිලි. ඒ අවදි වෙච්ච සිතුවිලි වලින් කටයුතු කරන කෙනාගේ පිනතුනේ දවසම ජීවිතේම සුබයි. නමුත් මේ සිතේ චිත්ත චෛතසිකයන්ගේ මැලිකම, මැලි ස්වභාවය සමත භාවනාව තුළින් යටපත් කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒක එක ස්වභාවයක්. ඊළඟට උද්දච්ච කුක්කුච්ච. මේ උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ චිත්ත චෛතසිකයන්ගේ නොසන්සුන් බව. ඒක අරමුණක නැහැ. සංසුන් බවක් නැහැ. මේ ස්වභාවයත් මේ සමත භාවනාව තුළින් යටපත් කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟ කරුණ තමයි විචිකිච්ඡා, සැකය. මේ සැක සහගත ස්වභාවය මේ සමත භාවනාව තුළින් යටපත් කරගන්නට පුළුවන්. එතකොට
මේ සමත භාවනාව තුළින් මෙහිම යටපත් කරගන්න පුළුවන් වග සඳහන් කරමින් මම තව කරුණක් මේකට එකතු කරනවා කලින් සඳහන් කරපු දේශනා කරපු. ඒ කරුණ තමයි මා ඔබට සඳහන් කළා තදංග ප්‍රහාණය විස්කම්බන ප්‍රහාණය කියන කාමාවචර කුසල බලයෙන් සහ ඒ වගේම ධ්‍යාන බලයෙන් කෙලෙස් යටපත් වීම. එතකොට ඔය කරුණට තවත් එකක් එකතු කරන්නට ඕනේ. ඒක තමයි සමුච්ඡේද ප්‍රහාණය. මේ සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ පින්නතුනි යම්කිසි කෙනෙකුට සමුච්ඡේද වශයෙන් කෙලෙස් ප්‍රහාණය කරන්නට පුළුවන්. ඒක සමත සමාධියෙන් වෙන දෙයක් නෙමෙයි. සමුච්ඡේද කියලා කියන්නේ ඒ කෙලෙස් යටපත් වෙන ස්වභාවය මාර්ගඵල මගින් සහ මුලින්ම නැසීම. ඒ කියන්නේ කෙලෙස් අවදි වෙන ස්වභාවය මාර්ගඵල ස්වභාවයෙන් සෝවාන් සකෘදාගම අනාගාමි ස්වභාවයට එහා ගිහින් රහත් පසේබුදු සහ බුද්ධත්වයේ කියන මේ කරුණු තුන ඔස්සේ යම් කිසි කෙනෙකුට මේ කෙලෙස් සම්පූර්ණ යටපත් කරන්නට පුළුවන්. එහෙම කෙලෙස් සම්පූර්ණ යටපත් වුණාට පස්සේ නැවත කෙලෙස් උත්පාදනය වන්නේ නැහැ. අන්න ඒකට අපි කියනවා සමුච්ඡේද ප්‍රහාණය කියලා. එතකොට එන්නේ සමුච්ඡේද ප්‍රහාණය තුළින් කෙලෙස් යටපත් කරන්න පුළුවන් ඒක ස්ථීර සාර යටපත් කිරීමක්. ඒක නැවතත් ඒ කෙලෙස් අවදි වීමක් ඇත්තේ නැහැ. එතකොට පින්වතුනි මේ භාවනාව තුල ඔබට තිබෙන ගැටලු රාශියක් තිබෙනවා. භාවනාව තුල ඔබට තිබෙන ගැටලු රාශියක් තිබෙනවා. ඒ ගැටලු පිළිබඳව දේශනා කරනකොට මා බලාපොරොත්තු වෙනවා මූලික වශයෙන් ඒ ගැටලු මොනවද කියන වග ඔබ නොයෙක් විට අපිට සඳහන් කරපු අපෙන් විමසපු යම් යම් කරුණුත් එක්ක ඒ ගැටලු පිළිබඳව මා දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. සමහර කෙනෙක් මේ දේශනාව අහගෙන ඉන්න භාවනාව පිළිබඳව මූලික කරුණුවත් අවබෝධයක් නැති කෙනෙක් මේ දේශනාව අහගෙන ඉන්නටත් පුළුවන්. ඒ වගේම භාවනාව පිළිබඳව යම් කිසි හැදෑරීමක් සිද්ධ කරලා මේ වන විටත් භාවනාව ප්‍රගුණ කරමින් සහ භාවනාව තුළින් යම් කිසි විදිහක චිත්ත සමාධිගත ස්වභාවයන් වල ඉන්න ඇති කරගෙන තිබෙන සමාධිගත ස්වභාවයන් මේ වගේ පිරිස් මේ දේශනාව අහගෙන ඉන්නවෙන්නට පුළුවන්. මා බලාපොරොත්තු වන්නේ භාවනාවට පිවිසෙන්නට බලාපොරොත්තු වන කෙනෙකුගේ සිත තුළ ඇතිවෙන ප්‍රශ්න ගැටලු ටිකත් එක්කම මේ භාවනාව පිළිබඳව සඳහන් කරන මේ කරුණු ටික ඔබට පැහැදිලි කරලා දෙන්නට. භාවනාවන් පිළිබඳව සොයන ඒ වගේම භාවනාව කිරීමේ අරමුණ සිතුවිලි ඇතිව ඉන්න බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි අපි සිදු කළ යුත්තේ මොන භාවනාවද මුලින්ම. ඒ වගේම භාවනාවට මට සිතුවිලි තිබුණාට මට හිත එකඟ කරගෙන ඉන්න බෑ. සිත සංවර කරගෙන ඉන්න බෑ. බොහොම කෙටි වෙලාවකින් මගේ සිත එහිමේ දුවනවා. දරුවන් පිළිබඳව, සැමියා පිළිබඳව, ගේ දොර පිළිබඳව, බිරිඳ පිළිබඳව, ඥාතීන් දෙමාපියන් පිළිබඳව මේ වගේ පස්ත ගැටලු ඔළුවේ තිබෙන මේ වගේ දේවල් වලට මගේ හිත එහිම හේදුවනවා සංවර ස්වභාවයක් නැහෙනි කියන සිතුවිල්ල සමහර කෙනෙක්ගේ මනසට එනවා. එතකොට අපි මොකද ඒකට කරන්නේ? ඊළඟට භාවනාව මූලික වශයෙන් සිද්ධ කරන කෙනෙකුට තිබෙන ගැටලුව තමයි එක ඉරියව්වකින් මට ඉන්නට බෑ. බොහොම කෙටි වෙලාවයි ඉන්නට පුළුවන්. සද්ද බද්ද ඇහෙනවා. මේ වගේ දේවල් වලට මොනවද කරන්නේ? ඒ වගේම භාවනාව කිරීමට පෙර මූලිකව සිදු කරගත යුතු දේ මොනවද? භාවනාව සාර්ථක කරගන්න. ඒ වගේම සමහර කෙනෙකුට සිතුවිලි ඇති වෙන්නට පුළුවන් මම සිදු කරගත යුත්තේ කුමන විදිහේ භාවනාවක්ද සිත
ඊතා ඉක්මනින් සමාධිගත කරගන්න. මේ වගේ ගැටලු ඔබට තිබෙනවා වෙන්නට පුළුවන්. මාව සඳහන් කළේ මා ඔබට තිබෙන ගැටලු වලින් දෙකක් තුනක් පමණයි. නමුත් මේ කරුණු පිළිබඳව දේශනා කරගෙන යනකොට මා තව ගැටලු කීපයක් ඔබට තිබෙන ඔබ අපෙන් විමසලා තිබෙන ගැටලු කීපයක් පිළිබඳව දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් සමහර කෙනෙකුට තිබෙන ලොකුම ප්‍රශ්නේ තමයි භාවනාවක් සඳහා යොමු වන්නට සූදානම් වෙන කෙනෙකුට තිබෙන ගැටලුවක් තමයි අපි සිදු කර යුත්තේ මොන භාවනාවද? කුමන භාවනාවක් අපි තෝරාගත යුතුද කියන ප්‍රශ්නය ගොඩක් දෙනෙකුට තිබෙනවා. ඒ සමහර කෙනෙක් මෛත්‍රී භාවනාව තුළින් පටන් ගන්නවා භාවනාව. සමහර කෙනෙක් විදර්ශනා වශයෙන් ගැන යම් යම් විදිහේ අසුභයන් පිළිබඳව තිබෙන ඒ භාවනාවන් තෝරගන්න එක සමාධිගත කරගන්නට පුළුවන් අවස්ථා තිබෙනවා. සමහර කෙනෙකුගේ සාංශාරික චිත්ත චෛතසිකයන්ගේ තිබෙන දියුණු ස්වභාවයන් අනුව විදර්ශනා ගණයට ගැනෙන මේ ලෝකේ තිබෙන යම් යම් දේවල් පිළිබඳව තිබෙන අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරන විදර්ශනා ගණයට වැටෙන භාවනා කිරීම තුළින් හිත සමාධිගත කරගන්න පුළුවන් අය ඉන්නෝ මූලික භාවනා වශයෙන් සිද්ධ කිරීමෙන්. ඒක සසර පුරුද්ද. නමුත් භාවනාවක් සඳහා පවිෂ්ඨ වෙන යම් කෙනෙක් සමත භාවනාවක් තුළින් පටන්ගෙන ඉදිරියට යනවා නම් හොඳයි. ඒ තුල ආනාපානසති භාවනාවද, මෛත්‍රී භාවනාවද, බුද්ධානුස්සති භාවනාවද, ධම්මානුස්සති භාවනාවද, එසේම මෙතන සංඝානුස්සති භාවනාවද මොකද්ද අපි වැඩි යුත්තේ කියන ප්‍රශ්නේ ගැටලුව සමහර දෙනෙකුට තිබෙන වෙන්නට පුළුවන්. ඒ සඳහා මා ඔබට දෙන පිළිතුර තමයි භාවනාවන් පිළිබඳව ඔබ තෝරාගත යුත්තේ ඔබගේ චරිතයට අනුරූප භාවනාව තෝරා ගැනීම ඉතාම වටිනවා. ඔබ මොන වගේ චරිතයක්ද? ඒ චරිතයට ගැළපෙන භාවනාව කුමක්ද කියන ඒ ස්වභාවය ඔබ තෝරා ගන්නවා නම්, ඔබ අවබෝධ කර ගන්නවා නම් ඔබට ඉතාම හොඳට මේ භාවනාව ප්‍රගුණ කරගන්න පුළුවන්කම තිබෙනවා. එතකොට තමන්ගේ චරිත ස්වභාවයට අනුව යම් කෙනෙක් භාවනාවන් සිද්ධ කරනකොට ඒ කෙනාට ඒ භාවනාව තුලින් සිත සමාධිගත කර ගැනීමේ ස්වභාවය පෙන්වතුනි බොහොම කෙටි කලකින් සිද්ධ කරගන්න පුළුවන්. තමන්ගේ චරිතයට අනුව සිද්ධ කරන භාවනාවක් තුලින්. දැන් අපි සඳහන් කරන්නට ඕනේ මේ විදිහට මේ පිළිබඳව සඳහන් කරනකොට නැත්නම් ඔබට ගැටලුවක් ඇති වෙනවා. දැන් අපි හිතමු යම් කෙනෙකුට රාග චරිතයක් තිබෙනවා. මේ රාගී බහුල තැනැත්තාගේ චරිත ස්වභාවය අපි ගත්තොත් එහෙම ඒ කෙනා පිළිබඳ සඳහන් කරනකොට එයා ටිකක් සතුටෙන් කාලය ගත කරන්න කැමති කෙනෙක්. ඒ වගේම යම් යම් පුජ්‍යලයන්ට කැමැතිකම්, ඒ වගේම වස්තුන්ට තදින් ඇලුම් කරන බව, කොතෙක් ලැබුණා සෑහෙනපත් නොවන බව, ඒ වගේම සින්දු කියන්න, නටන්න, ගයන්න මේ වගේ දේවල් වල මේ රාග චරිත ස්වභාවයෙන් යුතු කෙනා ඒ වගේ දේවල් තුල තමන්ගේ ජීවිතය සතුටු සහගත ස්වභාවයෙන් ගත කරන්න කැමැති. එතකොට ලස්සන දේට ප්‍රිය කරනවා. ලස්සන හඬවල් වලට ප්‍රිය කරනවා. ලස්සන රූප වලට ප්‍රිය කරනවා. මේ වගේ ස්වභාවයෙන් යුතුයි. එතකොට ඔබ කල්පනා කරන්නට ඕනේ මේ රාග චරිත ස්වභාවයක්ද පගි තිබෙන්නේ. එහෙම රාග චරිත ස්වභාවයක් තිබෙනවා නම් ඔබ
පිළිකුල් උපදවන අරමුණු ඔබේ භාවනා කමඨහන වශයෙන් ගන්නට පුළුවන් නම් මූලික වශයෙන් උනත් ඒක වරදක් නැහැ. මූලික වශයෙන් උනත් ඒක වරදක් ඇතිවන්නේ නැහැ. ඒ වගේම ඒ රාග චරිත ස්වභාවයෙන් යුතු කෙනාට පින්නතුනි රාගය දුරු කිරීමට ඔහුට හොඳම ඉරියව් තමයි සක්මන් කිරීමෙන් භාවනා කිරීම. මොකද ඔහුට යම්කිසි තැනක ඉඳගෙන භාවනා කිරීම තුළින් රාගික අරමුණු ඇති වෙන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට යම්කිසි කෙනෙක් මේ රාග චරිතය තියෙනකොට දස අසුභය, කායගත සතිය මේව භාවනා වශයෙන් අරගෙන භාවනා කරන්නට පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම දස අසුභය වශයෙන් ගත්තොත් එතන දක්වනවා කරුණු 10ක්. දස අසුභ භාවනා වශයෙන්. එතකොට ඒ කරුණු 10 තුල අපිට භාවනා කරන්නට පුළුවන්. දැන් දස අසුභයේ තිබෙන්නේ සමත භාවනා කර්මස්ථානවල. ඒක අපි ගත්තාම උද්දුමාතක ඉදිමී ගිය මල සිරුරක් පිළිබඳව අරමුණු කොටගෙන භාවනා කිරීම. රාග චරිතයෙන් යුතු කෙනාට පුළුවන්කම තිබෙනවා. ඊළඟට මේ රාග චරිතයෙන් යුතු කෙනාට පුළුවන්කම තිබෙනවා විනීලක කියලා සඳහන් වෙන්නේ මේ රාග චරිතයෙන් යුතු කෙනාට පුළුවන් පින්වතුනි ඉදිමී නිල්ලුණු සිරුරක් පිළිබඳව අරමුණු කොටගෙන භාවනා කරන්න. ඊළඟට විපුබ්බක ඒ තැනින් සරව ගලන නොයෙක් තැන් වලින් සරව ගලන සිරුරක් පිළිබඳව අරමුණු කොටගෙන භාවනා කරන්නට පුළුවන්. විචිද්දක යුද්ධ භූමියේදී දෙකට කපා දැමූ සිරුරක් පිළිබඳව හිතලා භාවනා කරන්න පුළුවන්. ඒක අරමුණු කරගෙන භාවනා කරන්න පුළුවන්. වික්කායිතික බලු සිවලුන් ආදීන් විසින් කා දමන සිරුරක් පිළිබඳව බලාගෙන භාවනා කරන්නට පුළුවන්කම තිබෙනවා. වික්කිත්තක කියලා කියන්නේ බලු නරි ආදී සතුන් විසින් එහෙම ඇද දමන ලද සිරුරක් පිළිබඳව හිතලා භාවනා කරන්න පුළුවන්. හත වික්කිත්තක කියලා කියනවා ආයුධ වලින් අතපය කැබලි වලට කපන ලද සිරුරක් දිහා බලාගෙන භාවනා කරන්න පුළුවන්. ලෝහිතක ලේ වැగిරෙන සිරුරක් දිහා බලාගෙන භාවනා කරන්නට පුළුවන්කම තිබෙනවා. පුලවක මේ පුලවක කියලා කියන්නේ පණුවන් ගසන ලද සිරුරක් දිහා බලාගෙන යම්කිසි කෙනෙකුට භාවනා කරන්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට අට්ටික කියලා කියනවා ලේ මස් නැති ඇට පිළිබඳව හිතමින් යම්කිසි කෙනෙකුට භාවනා කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ වගේ දස අසුභය රාග චරිතයකින් යුතු කෙනාට භාවනා කිරීමට සුදුසුම භාවනා ක්‍රමයක් වශයෙන් දක්වන්නට පුළුවන්. ඒක තමන්ගේ මූලිකම භාවනාව කරගන්නත් පුළුවන්කම තිබෙනවා. හැබැයි ඒ මූලික භාවනා මුලින්ම සිද්ධ කරන භාවනාව කරගන්න පුළුවන්කම තිබෙන්නේ සිත යම්කිසි විදිහක ඒක සමාධිගත ස්වභාවයෙන්ම නෙමෙයි. නමුත් හිතේ යම්කිසි දියුණු ස්වභාවයක් ඇති කෙනෙකුට. ඒ කියන්නේ යම්කිසි දෙයක් පිළිබඳව අවබෝධයක් ඇති කෙනෙකුට අපිට ඒක කියන්න පුළුවන් සම්මා දිට්ඨිය කියලා. යහපත් දැකීමක්. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව යහපත් දැකීම කියන එක නෙමෙයි. ලෝකේ සහ ලෝකී කරුණු පිළිබඳව හොඳ අවබෝධයක් වැටහීමක් ඇති යම්කිසි චරිතයකින් යුතු කෙනෙකුට පුළුවන්කම තිබෙනවා පින්නතුනි මෙන්න මේ දස අසුභ භාවනාව රාග චරිතයක් නම් Tamanට තිබෙන්නේ ඒ තුල වඩන්න පුළුවන්කම තිබෙනවා. එතකොට මේ දේශ චරිතයෙන් යුතු කෙනා මා චරිත කීපයයි සඳහන් කරන්නේ ඔබට විස්තරාත්මකව මොකද මේ දේශනාවට අවශ්‍ය කරුණු ටික කියන්න කාලය මදි වෙන නිසා. එතකොට දේශ චරිතයේ තිබෙන කෙනා නිතරම අනුන්ට දේශ කරනවා. දේශ බහුල පුජ්‍යලෙක්. ඒ වගේම නිතර කෝපයටපත් වෙනවා. ඊට සුළු කරුණටත් කෝප වෙනවා. අනුන්හා වැඩි කල මිත්‍රව
එයාගේ ජීවිතේ පවතින්නේ. එතකොට මියා නිතරම ගැටීමට තමයි එයාගේ සිතුවිලි අදහස් ක්‍රියාකලාප නිතරම ගැටීම සඳහා. එතකොට දේශ සහගත චරිතයෙන් යුතු කෙනා සුළු අමිහිරි දැකීමක් තුල එයා ගැටෙනවා. ගැටීමට යන ස්වභාවය එයාගේ වැඩි. එතකොට මේ වගේ කෙනෙකුට මේ දේශ සහගත ස්වභාවය නැති කර ගන්නට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන උපේක්ෂා කියලා කියන මෙන්න මේ කරුණ ටික භාවනා වශයෙන් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අප්පමඤ්ඤ සතර කියන ඒ සමත කර්මස්ථාන තුළ දක්වන ඒ කරුණ ටික භාවනාව සඳහා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට අපි ඒ කරුණ ඔස්සේ යම්කිසි කෙනෙක් භාවනා කරනවා නම් එයාට සිත සමාධිගත කර ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ අපමඤ්ඤා සතර කියන ඒ ටිකත් ඒ වගේම තවත් තිබෙනවා ඒ වගේ කෙනෙකුට පින්තුනේ මේ අර නීල පීත ලෝහිත ඕදාත යන වර්ණ කසින හතරක් භාවනා වශයෙන් ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට ඒ වගේ කෙනෙකුට ඒ විදිහට මේ සමත කර්මස්ථානවල තිබෙන ඒ නීල පීත ලෝහිත ඕදාත කියන වර්ණ කසින හතරත් ඒ වගේම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මෙන්න මේ කරුණු හතරත් භාවනා වශයෙන් ගන්නට පුළුවන්කම තිබෙනවා. එතන මේ වගේ කෙනෙකුට භාවනාව සඳහා සුදුසු මේ දේශ චරිතයෙන් යුතු කෙනෙකුට නිදීමයි. නිදියගෙන භාවනා කරන්න පුළුවන්. ඔහුගේ භාවනාව සාර්ථක වෙන විදිහට දේශ චරිතයක් නම් තිබෙන්නේ. ඊළඟට මෝහය බහුල පුජ්‍යලයේ චරිතයක් ගත්තොත් ඒ චරිතයේ ස්වභාවය තමයි මේ පුජ්‍යලයා මෝහය බහුලයි. අවබෝධයක් නැතිකම බහුලයි. එතකොට මේ තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ආදී මේ හැම එකක්ම එයාගාව තිබෙනවා. එතකොට එයාට සැකය, සිතේ නොසන්සුන්කම, මැලිකම මේ ආදී ස්වභාවයෙන් යුතුයේ හිත. එතකොට මෝහය බහුල කෙනා ගැටීමටත් ලක් වෙනවා. ගැටීම් වලට නොඑක් දෙනා සමග ගැටීම් ස්වභාවයට එයාපත් වෙනවා. එතකොට යම්කිසි කෙනෙක් සදාහන් කරන දේ අවබෝධයක් ලබා ගැනීමකට උත්සාහ කරන්නේ නැහැ. තමන් නිවර්දී කියන මතය තුල එයා ඉන්නවා. අනික් කෙනෙක් පෙන්ලා දෙන වැරදි අඩුපාඩු පිළිගැනීම සිද්ධ කරන්නේ නැහැ. එතන මේ වගේ ස්වභාවයෙන් යුතු මෝහ චර්තයකින් යුතු කෙනාට භාවනාවක් තුල ඒ භාවනාව සාර්ථක කර ගන්නවා නම් ඔහුට තිබෙනවා භාවනාව සාර්ථක කර ගැනීමේ ක්‍රමවේද. එතකොට ඒ විදිහට ඒ ක්‍රම අනුගමනය කරනවා නම් ඔහුටත් භාවනාව සාර්ථක කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒතර යම්කිසි කෙනෙක් මේ මෝහ ස්වභාවයෙන් යුතු නම් ඒ කෙනාට පින්නොතනි කසින භාවනාවල් ගොඩක් හිත දමනය කර ගැනීමට සුදුසුයි. ඒ වගේම මෝහය අධික කෙනා ටිකක් කුඩා කසින භාවනා වශයෙන් ගන්නට ඕන. ඒතර මා මේ කසින කියලා සඳහන් කරන සමහර කෙනෙකුට භාවනා පිළිබඳව දැනට හදාරමින් භාවනා කරමින් ඉන්න අය දන්නවා. නමුත් සමහර කෙනෙකුට මේ කසින කියලා කියන්නේ මොකක්ද කියන එක ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්. සමත කර්මස්ථාන තුල තිබෙනවා කසින භාවනා 10ක්. ඒ කසින භාවනා තමයි පඨවි කසිනය. ඒ වගේම ආපෝ කසිනය, තේජෝ කසිනය, වායෝ කසිනය, නීල කසිනය, පීත කසිනය, ලෝහිත කසිනය, ඕදාත කසිනය, ආකාශ කසිනය, ඒ වගේම ආලෝක කසිනය කියලා. මේ පඨවි කසිනය කියලා කියන්නේ තද මැටි ග්‍රවුමක් හදා ගන්න පුළුවන්. මේ පඨවි කසිනේ වශයෙන් හරි රොටියක් වගේ ස්වභාවයෙන් හදාගත්ත මැටි රවුමක් දිහා
යම් කෙනෙක් බලාගෙන සිත ඒ රවුමට දාන්නම අරමුණු කරගෙන බලාගෙන භාවනා කරනකොට අපිට ඒකට කියන්න පුළුවන් පඨවි කසිනයක් කියලා. එතකොට මේ ආපෝ කසිනය කියලා කියන්නේ අවර්ණ භාජනයක් අරගෙන ඒ භාජනයේට ජලය දාලා ඒ භාජනයේ දිහාම තමන්ගේ සිත යොමු කරන් ඉන්නවා. ඒකට අපි කියනවා ආපෝ කසිනය කියලා. ඊළඟට අපිට සඳහන් කරන්න පුළුවන් තේජෝ කසිනය. මේ තේජෝ කසිනය කියලා කියන්නේ ගින්දර අරමුණු කොටගෙන ගිනි ගොඩක් ගහලා යම් කිසි සිදුරකින් ගින්දර දිහා බලාගෙන ඉන්නවා. ගින්දර අරමුණු කර ගැනීම. ඒක තමයි තේජෝ කසිනය කියලා කියන්නේ. ඊළඟට වායෝ කසිනය කියලා කියන්නේ යම් කිසි සිදුරකින් වායු ධාරාවක් ගමන් කරන විදිහ පිළිබඳව බලාගෙන ඉන්නවා. ඒකට කියනවා වායෝ කසිනය. නීල කසිනය කියලා කියනවා යම් කිසි කෙනෙක් නිල් පාට රවුමක් ඇඳලා ඒ නිල් පාට රවුම දිහා ඒ නිල් පාට රවුමට හිත අරමුණු කොටගෙන ඉදීමට අපි කියනවා නීල කසිනය. පීත කසිනය කියලා කියන රතු පාට රවුමකට අරමුණු කර ගැනීම සිත. ලෝහිත කසිනය. එතකොට ඕදාත කසිනය. එතකොට ආලෝක කසිනය, ආකාශ කසිනය. යම් කිසි කෙනෙකුට මේ ලෝහිත රතු පාට රවුමක්, එතකොට පීත කහ පාට රවුමක්, ඕදාත සුදු පාට රවුමක්. එතකොට මේ වගේ අරමුණු කරගෙන ආකාශ කසින ආකාශයේ දිස බලාගෙන ඉඳීම. ඊළඟට ආලෝක කසින කියලා කියනවා මේ ආලෝකයේ දිස බලාගෙන ඉන්න ස්වභාවයට අපි කියනවා ඒ ආලෝක කසින. ඒ සිදුරක් හදලා සිදුරෙන් අහස දිස බලාගෙන ඉන්නවා. එතකොට මේ විදිහට යම්කිසි කෙනෙක් මේ විදිහට මේ කසින ටික පුරුදු කරනවා නම් ඒ කසින පුරුදු කිරීම තුළ ඒ කෙනාට ඒ කසින තුළ පුළුවන්කම ලැබෙනවා පින්නතුනි තමන්ගේ සිත දියුණු කරන්නට. ඒ දියුණු කිරීම කියලා කියන්නේ හිත එක අරමුණකට ගැනීම, එක තැනකට ගැනීම. එතකොට යම්කිසි කෙනෙක් නිල් පාට රවුමක් දිහා බලාගෙන ඉන්නවා නම්, ඒ වගේම කහ පාට රවුමක් දිහා බලාගෙන ඉන්නවා නම්, එතකොට යම්කිසි කෙනෙක් සුදු පාට රවුමක් දිහා බලාගෙන ඉන්නවා, හිත එකක වෙනවද කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඔව්. ඒක කසිනයක්. ඒක කර්මස්ථානයක්. එතකොට මේ කර්මස්ථානයේට ඒව විතරක් නෙමෙයි. දැන් අපි හිතමුකෝ මේ විදිහට දැන් ওই කසිනයකට නොවැටෙන අරගෙන නැති අපි හිත මලක් දිහා කියලා. යම් කෙනෙක් මලක් දිහා ඒ අරමුණකින් බලාගෙන ඒකෙත් හිත එකඟ වෙනවා. එතකොට මේ සිත එකඟ වීම තුළ අපිට මේ චිත සමාධිගත ස්වභාවයටපත් වීම තුළ භාවනාව යම් කෙනෙකුට දියුණු කරගැනීමේ හැකියාව ශක්තිය තුළ තිබෙනවා. එතකොට අපි කල්පනා කරගන්නට ඕනේ මේ ටිකත් එක්කම තවත් අපි ගත්තොත් චරිත කීපයක්ම තිබෙනවා. ඒ චරිත කීපය පිළිබඳවත් මා විස්තර කරන්නට ගියොත් මේ දේශනාව තුළ මා අරමුණු කොටගත් ඉතිරි කරුණු ටික සඳහන් කරන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. ඒ නිසා මා මෙහෙම සඳහන් කරන්නම්. දැන් මම කිව්වා රාග චරිතය, දේශ චරිතය, මෝහ චරිතය. ඊළඟට තමයි සද්ධා චරිතය. සද්ධා චරිතය ගැන මම විස්තර කරන්න දෙයක් නෑ. ඔබ දන්නවා සද්ධාවන්තය මොන වගේද කියලා. බුද්ධි චරිතය ගැනත් විතර්ක චරිතය ගැනත් කියන මේ චරිත 6 පිළිබඳවම ඔබට යම්කිසි අදහසක් සිතුවිල්ලක් ඇති කර ගන්නට පුළුවන්. එතකොට මේ සද්ධා චරිතයේ යුතු කෙනාටත් භාවනා කරන්නට භාවනාවල් තියෙනවා. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අනුස්සති භාවනා. එතකොට අනුස්සති භාවනා කියලා සඳහන් කළාම සමත භාවනාව තුළ අනුස්සති භාවනා 10ක් දක්වනවා. ඒ 10 මේ සද්ධාවන්ත කෙනෙකුට ගන්නට පුළුවන්කම තියෙන බුද්ධානුස්සති භාවනාව, සංඝානුස්සති භාව, ධම්මානුස්සති භාවනාව, සංඝානුස්සති භාවනාව, ඊළඟ සීලානුස්සති භාවනාව, ත්‍යාගානුස්සති භාවනාව, දේවතානුස්සති භාවනාව, ආනාපානසති භාවනාව, මරණානුස්සති භාවනාව, කායගත සති භාවනාව, උපමානුස්සති භාවනාව, මේ ආදී භාවනා ගන්න පුළුවන්. ඒ භාවනාවල් තුලින්
ඒ සිත සමාධිගත කර ගැනීම සිද්ධ කරන්න පුළුවන්. ඊළඟට බුද්ධ චරිතයෙන් යුතු කෙනෙක් ගත්තොත් එහෙම එයාට මරණානුස්සති භාවනාවත්, උපමානුස්සති භාවනාවත්, ආහාර පටික්කුලතාවය කියලා කියන සංඥාව කියලා කියන ආහාර කැබලිවි යන ස්වභාවය පිළිබඳව හිතලා භාවනා කරන්න පුළුවන්. මේ වගේ ඒ චරිත 6 තුනම භාවනාවල් තිබෙනවා. ඒක Tamanට සුදුසු මොන චරිතයේද කියන හිතලා ඒ චරිතයට අනුරූප භාවනා කරනවා නම් කෙනෙකුට මේ හිතේ සමාධිගත ස්වභාවය ඇති කර ගන්නට පුළුවන්. ඒතර මම මේ චරිත ස්වභාවයන් ගැන පැත්තක තියලා මම ඊළඟට බලාපොරොත්තු වෙන්නේ මේ චරිතය ඔබට හොයාගන්න බැරි නම් ඔබ කොමක්ද කළ යුතු භාවනාව? පින්නතුනි, ඒකට දෙන්න තියෙන සුදුසුම උත්තරේ තමයි බුද්ධානුස්සති භාවනාව තුළින් ඔබ යොමු වන්න. ඒතර බුද්ධානුස්සති භාවනාව තුළින් භාවනාවට යොමු වන්නට කියලා මා සඳහන් කරාම ඔබ මගෙන් විමසාවේ ඒ බුද්ධානුස්සති භාවනාව කරන්නේ කොහොමද කියලා. මා ඒකත් විනාඩි 2කින් පමණ මා ඔබට දේශනා කරන්න බලාපොරොත්තු වෙන කාල වේලා මදි නිසා. බුද්ධානුස්සති භාවනාව සිද්ධ කරන්නේ ඔබ බුද්ධ රූපයක් ළඟට යන්න හොඳට සකස් කරන ලද පිළිමයක් ළඟට ගිහිල්ලා ඒ පිළිමේ හිතින් මවා ගන්න. ගොඩක් හොඳයි භාවනා කරන තැන සමීපේ බුදු පිළිමයක් තියාගන්න පුළුවන් නම්. ඒ බුද්ධ රූපේ හිතින් මවාගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ හිසේ සිට පාදාන්තය දක්වා ඔබ ඒ බුද්ධ ස්වરૂපය, බුදුරජාණන් වහන්සේගේ ස්වરૂපය පිළිබඳව මෙනෙහි කරන්න. ඒ බුද්ධ ස්වરૂපය, බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය පිළිබඳව මෙනෙහි කරන ඔබ ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේගේ අංග ලක්ෂණයන් හිසේ සිට පාදාන්තය දක්වාත්, පාදාන්තයේ සිට හිස දක්වාත් ඒ ශරීර ලක්ෂණ මෙනෙහි කරනවා. ඒ ශරීර ලක්ෂණ මෙනෙහි කරගෙන යන ඔබ ඊළඟට අපි ගත්තොත් එහෙම ඒ නවආරහාදී බුදු ගුණයන් පිළිබඳව අපි මෙනෙහි කරනවා. මා උදාහරණයක් වශයෙන් මෙහෙම කියන්නම්. අපි බුද්ධ ශරීරයේ දිහා බලාගෙන ඇහෙන් නෙමෙයි හිතින් බලාගෙන මෙහෙම සඳහන් කරනවා. මා මේ සඳහන් කරන අංග ලක්ෂණ පිළිබඳව නෙමෙයි. ඒක ඔබ සිද්ධ කරන්න. සිද්ධ කළ අවසානයේ ඔබ මේ නවආරාදී බුදු ගුණ ගැන හිතනවා කියමුකෝ. අපි එතකොට හිතනවා රහසින්වත් පව් නොකලස් හේයින් කෙලිසුන් කෙරෙන් දුරු වූ හේයින් මාගේ බුදුරජාණන් වහන්සේ අරහම් නම් වූසේක මෙනෙහි කරනවා. ඒ වගේ බුදු ගුණ 9 පිළිබඳව මෙනෙහි කරනවා. එතකොට ඒකත් ඔබට වඩා හොඳයි. එතන ඒ බුදු ගුණ 9 පිළිබඳවත් මෙනෙහි කරගෙන යනකොට හොඳ අවබෝධයෙන් යුතුව මෙනෙහි කිරීම. ඒ බුදු ගුණයන් පිළිබඳ හොඳ අවබෝධයකින් යුතුව ඒ බුදු ගුණ 9න් මෙනෙහි කරනවා. එතකොට ඒක එකක්. ඊළඟට මේ බුද්ධානුස්සති භාවනාවෙන් හිත එකඟ කරගන්න බැරි යම් කෙනෙක් ඉන්නවා නම් ඒකට මා සුදුසුම දෙයක් සඳහන් කරන්නම්. ඒක තමයි අර පඨවි කසිනෙම ගන්නකෝ. පඨවි කසිනේ තිබෙන අර වතුර භාජනය ගන්න. ඒ වතුර භාජනයේ දෙස දිගටම බලාගෙන ඉන්නවා. ඒ අවර්ණ වතුර භාජනයක් බෝල් එකක් කියලා හිතන්නකෝ. බෝල් එකකට වතුර දාලා ඒ වතුර ටික දිහා බලාගෙන ඉන්නවා. සිත කොහේ ගියත් අර වතුර බේසන හිත ඇදලා දානවා. දාලා බලාගෙන ඉන්නවා. නිහඬ පරිසරයක් තුළ. එතකොට ඒ බලාගෙන ඉඳීම තුළ ඔබේ හිත එක අරමුණකට එක තැනකට එන්නට පුළුවන් බව සඳහන් කරන්නට ඕනේ. ඊළඟට ඔබට තවත් ප්‍රශ්න කීපයක් තියෙන්න පුළුවන්. ශබ්ද ඇහෙනකොට මොකද කරන්නේ? ඇඟ අතපය රිදෙනකොට මොකද කරන්නේ? මේ වගේ සිතුවිලි ඇති වෙන්නට පුළුවන්. ඒවට මට ඔබට සඳහන් කරන්න තිබෙන්නේ භාවනාවක් සිද්ධ කරනකොට සමහර කෙනෙක්ගේ ශාරීරික සතුන් කනවා වගේ දැනෙනව වෙන්න පුළුවන්. ශබ්ද ඇහෙනවා වගේ වෙන්නට පුළුවන්. ඒ පිළිබඳව ඇතිවෙන සියලු අරමුණු නැති කරගන්නට ඔබට භාවනාවට පෙර දැන් භාවනාවක් කරන්නට මත්තෙන් සමග ශරීරයේ පව පිරිසුදු කරගන්නට ඕනේ. සුද්ධ පවිත්‍ර කරගන්නට ඕනේ. එහෙම සෝදා සුද්ධ පවිත්‍ර කරගත්ත ශරීරයකින් යුතු ඔබ සුදුසු ඇඳුමක් අඳින්නට ඕනේ. ශරීරයේ යම්කිසි විදිහක ලොකු සුවඳක් නෙමෙයි නමුත් ශරීරයේ දුගඳ නොහමන ලෙස ශරීරයේ තියාගන්නට ඕනේ. ඊළඟට ඒ තියාගත් ශරීරයේ තුලින් අපි භාවනාවක් සඳහා ඉඳ ගන්නකොට පිළිම් පාර්ශව කෙනෙකුට
බද්ද පරියාංකය කියලා කියනවා. ඒ බුද්ධ පරියාංකය කියලා සඳහන් කරන සමහර කෙනෙක් ඕකට. එතකොට එරෙමිනිය ගොතාගෙන කියලාත් කියනවා. ඒ කාන්තා පාර්ශවයේ කියනකොට අර්ධ පරියාංකය තුලින් භාවනාවට ප්‍රවිෂ්ඨ වෙන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට එහෙම භාවනාවට ප්‍රවිෂ්ඨ වෙන ඔබ වෙනතුනි මේ හිත සමාධිගත කරගන්න සුදුසු විදිහක් ඒ භාවනාව තුලින් ඔබ එහෙම ඉඳ ගැනීම තුලින් ඔබට අපහසු නම් සුදුසු විදිහකට ඉඳගත්තට වරදක් නැහැ. ඉඳගෙන භාවනා කරන ඔබ කල්පනා කරගන්නට ඕනේ මෙන්න මේ විදිහට ඔබේ හිතට අවවාද කරගන්නට ඕනේ. ඒ අවවාදය තමයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මා ඔබ වහන්සේගේ උපාසකෙක් වෙමි. එසේ නොමෙතනම් උපාසිකාවක් වෙමි. ඒ කියන්නේ ඔබ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් නම් ඒ බැකී ඒ විදිහට හදා ගන්නට ඕනේ. ස්වාමීනි මා ඉදිරියේ පෙනෙමින් ඔබ වහන්සේ වැඩ සිටිනසේක්වා. ඊළඟට ඔබ සඳහන් කරන්නට ඕනේ අපා දුක් නැමැති බොහෝ දුකින් මිදීම පිණිස නිවන් නැමැති උතුම් සුවේ ලැබුණු පිණිස මා භාවනා කරමි කියන සිතුවිල්ල හොඳින් හිතට කාවද්ද ගන්නට. ඒ සිතුවිලි දෙක ඇති. නිවන් දැකීම පිණිස අපා දුකින් මිදීම පිණිස භාවනා කරන්නේ. ඒ සිතුවිල්ල ඇති වෙන වැටි සකස් කර ගන්නට ඕන. එතකොට ඒ සකස් කරන හිතට අවවාද කර ගන්නට ඕනේ. එතකොට අපා දුක් ලැබෙන බොහෝ සසර දික් කරන ඒ ස්වභාවයේ නැවැත්වීම පිණිසමයි භාවනා කරන්නේ. සංසාර ඉපදෙන දුකයි. ඒ දුක නැති කරගන්න දුරු කරගන්න තමයි සමාධිගත කරගන්නේ. ඒ නිසායි මේ භාවනාවට ප්‍රවිෂ්ඨ වෙන්නේ කියන එක ඔබ තමන්ගේ හිතට අවවාදයක් සිද්ධ කරන්නට ඕනේ. ඉතින් එහෙමනම් මා මේ භාවනාව පිළිබඳව සිද්ධ කරපු මේ දේශනාව තුළ තව කරුණු බොහෝමයක් තිබෙනවා දේශනා කරන්න. නමුත් කාල වේලා මදි. ඔබට අපි මේ පිළිබඳව කරුණු විමසන්නට පුළුවන්කම තිබෙනවා. මා දුරකථන අංකය සඳහන් කරන්නම් මේ සමගම 071 83 45 668 කියන දුරකථන අංකයෙන් ඔබට අපින් භාවනාව පිළිබඳව කරුණු විමසන්නට පුළුවන්. භාවනාවෙන් යම්කිසි තත්වයකට ගිය කෙනෙකුට හිත සමාධිගත කරගත්ත කෙනෙකුට හෝ භාවනාවේ මූලික අඩියේ සිටින කෙනෙකුට භාවනාව ප්‍රවිෂ්ඨ වෙන්නට ඉන්න කෙනෙකුට කරුණු විමසන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේට වැඩි මේ ධර්ම දේශනාව දික්කනන්ට බලාපොරොත්තු වන්නේ මා හිතනවා ඔබට භාවනා සිද්ධ කරන අයට වඩා භාවනාවට ප්‍රවිෂ්ඨ වෙන්නට ඉන්න අයට මේ කරුණු ටික වැදගත් වෙන්නට ඇති කියලා මා අදහස් කරනවා. එහෙමනම් සෑම දිනකටම තෙරුවන් සරණින් යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව තුළ දායකත්වයේ දරන ලද සෑම දිනාගේම බලාපොරොත්තු මිය පරලොවගේ සියලු දෙනාටම ඒ අයගේ නම් සඳහන් කළ නොකළ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ සෑම දිනාටම සුඛී සුවපත් භාවයට පත්වන්නට මේ පින හේතු වාසනා වේවා. ඒ වගේම ඒ ධර්ම දේශනාව සිද්ධ කරන ලද හැම දිනාටම ධර්ම ශ්‍රවණය කරන ලද හැම දිනාටම මේ කුසල බල මහිමෙන් ඒ වගේම දෙවියන්ටත් මේ කුසල බල මහිමෙන් සාංශාරික දුක් කෙලවර කිරීමෙන් ලබන අති උතුම් අමා මහ නිවනින් සැනසීම ප්‍රාර්ථනා කරනවා. මේ ලෝක වශයෙන් ජීවත් වෙන සෑම දිනාටම අනුරාධපුර ජයශ්‍රී මහා බෝහාමුදුරුවෝ දළදා හාමුදුරුවන් ආදී ඒ සියලු රත්නයන්ගේ ගුණ බලයෙන් යහපතක්තර ජීවනයක්ම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියොත් නිවනින් සැනසේවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනම්. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්බුද්ධ ශාසනම්. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරන්ති. ඔබ සැමට සම්මා සම්බුදු සරණින් සියලු යහපත සැලසේවා. අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි
ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ තුල්හිරිය මාස් ෆැබ්‍රික් ශ්‍රී සිද්ධාර්ථ බෞද්ධ මධ්‍යස්ථානාධිපති පස්යාල දුමුන්නේ ගෙදර ශ්‍රී විවේකාරාම පුරාණ විහාරාධිකාරී පූජ්‍ය කරන්දන ශ්‍රී සුධම්ම ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා. 0.7 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වයේ ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිං සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.